හරියට මේ දැන් නීති දෙකක් තියෙනවා. මේගොල්ලෝ කියනවා verb එක has have තියෙනවා නම් verb එක අනිවාර්යෙන් තුන්වෙනි අවස්ථාවෙන් තියන්න ඕන කියලා. past participle වලින්. තව කට්ටියක් කියනවා මේක continuous tense එකක් නිසා verb එක අනිවාර්යෙන් ing එකතු කරලා තියන්න ඕන කියලා. දැන් මේ කවුරුවත් එකග වෙන්නේ නැහැ මේ දෙගොල්ලම මේගොල්ලොන්ගේ තර්කය අතාරින්නේ නැහැ. එතකොට දැන් මෙතන ඒ කොහොම කරත් වැරද්දක් නෙවෙන්නේ. එතකොට මෙන්න මේ රණ්ඩුව විසඳන්න තමයි මේ බීන් කියන කෙනා එන්නේ. මෙන්න මේ බීන් කියන කෙනා එන්නේ මේ ගැටලුව විසඳන්න. බීන් කියන කෙනා ඇවිල්ලා තමයි මේ ගැටලුව විසඳන්නේ. හේතුව තමයි මේ බීන් ආවට පස්සේ ඔන්න උලක් නැහැ. මොකද එතකොට has have දෙන්න ඉන්නේ මේ බීන් වලට කලින්. has have දෙන්න ඉන්නේ බීන් වලට කලින්නේ. එහෙනම් මේගොල්ලන්ට පස්සේ has have වලින් පස්සේ තමයි verb එක තුන්වෙනි අවස්ථාවෙන් තියන්න ඕනේ. එතකොට මේ බීන් කියන්නේ B කියන verb එකේ තුන්වෙනි අවස්ථාව. B කියලා අපි නම් කරනවා. ඕකම නිසා කියලාත් කියනවා present වලින් past වලට ගියාම was වෙනවා. past participle අවස්ථාවට ගියාම been වෙනවා. එහෙනම් අන්න දැන් මෙතන එක නීතියක් හරි. has have දෙකෙන් පස්සේ been නේ තියලා තියෙන්නේ. verb එකක් තුන්වෙනි අවස්ථාවෙන් තියලා තියෙනවා. ඊට පස්සේ අනිත් නීතිය ඒ තමයි verb එක අපි තියන්නේ ing එකතු කරලා. has have වලට පස්සේනේ ing එකතු කරපු verb එක තියන්න බැරි. එතකොට has have වලින් පස්සේ තුන්වෙනි අවස්ථාවක තියෙන verb එකක් තියලා ඊට පස්සේ තමයි verb එක ing එකතු කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ tense එකේ verbs කීයක් තියෙනවද? මේ ඔක්කොම verbs. has have කියන්නේත් verbs. ඒ වගේම been කියන්නේත් verb එකක්. මේ verb ing එකතු කරලා තිබුවම එතනත් verb එකක්. එහෙනම් verbs තුනක් එකතු වෙලා තමයි මෙතන එක verb එකක අදහස දෙන්න උත්සාහ කරන්නේ. එහෙනම් present perfect continuous tense කියන්නේ මෙන්න මේ විදිහට has have been verb ing කියන මේ කොටස එකතු කරගෙන හදන වාක්‍ය රටාවල් තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. එතකොට මේක past වෙද්දි මොකද වෙන්නේ? has have දෙක වෙනුවට had එනවා. future වෙද්දි has have දෙන්න වෙනුවට will have එනවා. ඔන්න ඔය විදිහට තමයි මේ වාක්‍ය ගොඩ නැගෙන්නේ. ඒ කාරණාව පැහැදිලි වුණා කියලා හිතෙනවා. එතකොට present perfect tense වලදී කියනවා younger brother has played. එතකොට මේ මල්ලි සෙල්ලම් කරලා තියෙනවා. මල්ලි සෙල්ලම් කරලා තියෙනවා. මේක කියන්නේ present perfect. ඒ කියන්නේ මොනවා හරි දෙයක් කරලා තියෙනවා කියනවා නම් අපි එහෙමනේ කියන්නේ නේද? මල්ලි සෙල්ලම් කරලා තියෙනවා. මෙතෙන්දී මොකද වෙන්නේ? present perfect continuous tense වලදී වෙන්නේ younger brother has been playing. මල්ලි සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. එහෙනම් අපිට මෙතෙන්දී අදහසක් ගන්න පුළුවන් මේ perfect continuous tense කියන්නේ මොනවා හරි දෙයක් කර කර ඉඳලා තියෙනවා කියන නැත්නම් මොනවා හරි දෙයක් වෙමින් තිබිලා තියෙනවා කියන වාක්‍ය රටාව තමයි ඒ විදිහට අපි ගොඩනගන වාක්‍ය තමයි මේ perfect continuous tense වලදී විශේෂයෙන්ම present වලදී අපි භාවිතා කරන්නේ මොනවා හරි දෙයක් කරලා තියෙනවා නම් perfect tense වලින් කියනවා. මොනවා හරි දෙයක් කර කර ඉඳලා තියෙනවා නම් ඒක අපි කියනවා perfect continuous tense වලින්. ඒක පැහැදිලි. එතකොට මෙතන වෙලා තියෙන වෙනස තමයි මෙන්න මේ plate කියන කොටස ගන්න verb එක ed එකතු කරලා හරි past participle අවස්ථාවෙන් තියලා හරි අපි මේ verb එක
තුන්වෙනි අවස්ථාවට ඒ කියන්නේ past participle අවස්ථාවෙන් තියන්නේ perfect tense වලදී. මෙතෙන්දි වෙන්නේ verb එක අපි තියන්නේ ing එකතු කරලා හේතුව ඒක perfect continuous නිසා. හරි. එතකොට තියෙනවා has been, have been. එතකොට මෙන්න මේ වචන දෙක අපි හුරු කරගන්න ඕන. has been, have been. Student has been writing an essay. ශිෂ්‍යයා රචනාවක් ලියමින් ඉඳලා තියෙනවා. Student has been writing an essay. ශිෂ්‍යයා රචනාවක් ලියමින් ඉඳලා තියෙනවා. එතකොට student කියද්දී ඒක වචන නිසා තමයි එහෙම උනේ. මෙතන students have been writing essays. Students have been writing essays. එතකොට ශිෂ්‍යයෝ රචනා ලියමින් ඉඳලා තියෙනවා. ඒක වචනත් එක්ක අපි ගන්නෙ have been, has been, බහුවචනත් එක්ක අපි ගන්නෙ have been. has have දෙක විතරයි ඒක වචන බහුවචන එක්ක වෙනස් වෙන්නේ. මේ been කියන කොටස වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වාක්‍ය රටාවේදී අපිට බොහෝ විට මෙන්න මේ කොටස් දෙක අවශ්‍ය වෙනවා. මොකද මේ perfect continuous tenses බොහෝ විට ගොඩනැගෙන්නේ මෙන්න මේ වචන දෙකේ උපකාරයත් එක්ක. එකක් since අනිත් එක for. since කියන එකෙන් අදහස් කරන්නේ ස්ථිර වේලාවක්, දිනයක්, මාසයක්, අවුරුද්දක්. අපි කලිනුත් කතා කරා මේ since කියන්නේ හරියටම කාලයක් ආරම්භයක් ගැන හරියටම කියවෙනවා. කාලය ගැන හරියටම පීරියඩ් එකක් කියවෙනවා. හැබැයි for කියන එක අපි පාවිච්චි කරන්නේ ස්ථිර වශයෙන් නොකියවෙන යම් කාල සීමාවක් දක්වන්න. හරියටම කාල සීමාවක් දැක්වෙන්නේ නැහැ for යොදනවා නම්. හැබැයි since යොදනවා නම් හරියටම කාල සීමාවක් එතන දැක්වෙනවා. since යොදනවා නම් කාල සීමාව දැක්වෙනවා. for යොදනවා නම් හරියටම කාල සීමාව දැක්වෙන්නේ නැහැ. It has been raining since 8 am. එතකොට උදේ 8 ඉඳලා වහිනවා. උදේ 8 ඉඳලා වැහැලා තියෙනවා. එතකොට මේක අපි බස් වහරේදී භාවිතා කරන්නේ උදේ 8 ඉඳලා වහිනවා. එතකොට මෙන්න මේ වාක්‍යය ගත්තොත් මේ 8 ඉඳලා since 8 am කියන තැන මොකද වෙලා තියෙන්නේ හරියටම කාල සීමාවක් එතන දැක්වෙනවා since 8 am. හැබැයි මෙතන කියනවා ඒක වෙනස් විදියකට. මෙතෙන්ද කියන්නේ it has been raining for 6 hours. එතකොට මෙතන අදහස් කරන්නේ පැය 6ක ඉඳලා වහිනවා. නැත්නම් පැය 6ක් තිස්සේ වහිනවා. අපි ඕක කියනවා පැය 6ක ඉඳලා වැහැලා තියෙනවා කියලා. අන්න එතකොට මෙතන මොකද වෙන්නේ? for 6 hours. කාල සීමාවක් හරියටම පටන් ගත්ත තැනක් ගැන කියවෙන්නේ නැහැ. කාල සීමාවක් ගැන දැක්වෙනවා. හැබැයි ඒ කාල සීමාව හරියටම පටන් ගත්තේ සහ අවසන් වුණේ කොතනින්ද කියලා කියවෙන්නේ නැහැ. හැබැයි since 8 am කියද්දී 8 සිට 8 ඉඳලා කියන අදහස තියෙනවා. අන්න ඒ විදිහට අපි හරියටම පටන් ගත්ත වෙලාව, පටන් ගත්ත දවස හරියටම දක්වනවා නම් අපි එතන since එක තමයි ඒ වාක්‍යය තියන්නේ. හැබැයි හරියටම මේ දවසක් ගැන
වෙලාවක් ගැන කියවෙන්නේ නැතුව යම් කාල සීමාවක් කියවෙනවා නම් අන්න එතෙන්දී අපි පාවිච්චි කරන්නේ for. දැන් අපි කිව්වොත් මම දැන් වෙලාව 3ට කිට්ටුයිනේ. මම දෙක හමාරේ ඉඳලා බස් එකට බලාගෙන ඉන්නවා. බස් එකක් එනකම් බලාගෙන ඉන්නවා. I am waiting for the bus. දෙක හමාරේ ඉඳලානේ since 2:30. දැන් මම කියනවා දැන් මම පැය භාගයක් තිස්සේ නැත්නම් පැයක් තිස්සේ දැන් මම බස් එක එනකම් බලාගෙන ඉන්නවා. I am waiting for the bus since එතන ගන්නෙ නෑ. for 1 hour. තිස්සේ ඉඳලා කියලා කියවෙනවා නම් අපි එතන for ගන්නවා. හැබැයි හරියටම සිට කියලා හරියටම පටන් ගන්න තැනක් කියවෙනවා නම් එතනදී අපි ගන්නෙ since කියන පදය. හැම ටෙන්ස් එකකදීම අපිට මේ වගේ ඉගෙන ගන්න කොටසක් තියෙනවා. ඒ කොටස ඉගෙන ගත්තට පස්සේ අපිට ඒ ටෙන්ස් එක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඉස්සරහට ඒ ටෙන්ස් එක අපිට තේරුම් ගන්න පුළුවන්. මුලින්ම අපි ඒ ටෙන්ස් එකට අදාළ වටපිටාව දැනගත්තට පස්සේ. දැන් අපි මේකේ උදාහරණ බලමු. මට කියන්න බලන්න පළවෙනි එකට එන්නේ since the for. පළවෙනි එකට එන්නේ for. ෆෝනේ එන්නේ මේකේ දාලා තියෙනවානේ. හරි. එතකොට එතන verb එක අපි තියන්නේ ing එකතු කරලා. මට මේක වාක්‍ය ගොඩනගෙන හැටි කියන්න බලන්න. I have been waiting I have waiting for waiting for the bus. Waiting for a bus. for a bus for an hour. හරි. එතකොට කොහොමද දෙවෙනි වාක්‍යය හැදෙන්නේ? He has been working in the shop since Since 2010. මෙතන කොහොමද එන්නේ? They have been living here for 10 They have been living here for 10 years. years. මෙතන කොහොමද එන්නේ? She has been reading this book. She has been reading this book since morning. මෙතන කොහොමද? They have been playing
Oh, they have been playing cricket for 3 hours. එතකොට අපිට තේරෙනවා දැන් මෙතන මේ for an hour කියන්නේ පැයක් තිස්සේ. එතකොට හරියටම කීයටද කියලා වෙලාවක් ගැන කියවෙන්නේ නැති නිසා for යොදාගත්තා. හැබැයි මෙයා කඩේ වැඩ කරන්නේ 2010 ඉඳලානේ. එහෙනම් අපි හරියටම දිනයක් අවුරුද්දක් කාලයක් දැක්කෙනවා නම් පීරියඩ් එකක් අපි එතන since පාවිච්චි කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ ජීවත් වෙනවා අවුරුදු 10ක් තිස්සේ. අවුරුදු 10ක ඉඳලා ජීවත් වෙනවා. හැබැයි ජීවත් වෙන්න පටන් ගත්තේ කවද්ද කියලා අපි දන්නේ නැහැ. දැන් අපිට ඒක ඕනනම් හොයන්න පුළුවන්. දැන් 2021 නම් මෙයාලා ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ 2011 නේ. අන්න ඒ වගේ අපි හොයන්න ඕන. හොයලා දැනගන්න පුළුවන්. හැබැයි අර කියන තැනදී ඒක දැක්වෙන්නේ නැහැ. since morning අන්න උදේ ඉඳලා. එතකොට morning කියන්නේත් යම් කාලයක් දැක්වෙනවනේ එතන. දිනයක් වෙලාවක්ම ඕනේ නැහැ. කාලයක් තමයි දැක්වෙන්න ඕනේ. මෙතන පැය 3ක් තිස්සේ. එතනත් හරියටම පටන් ගන්න වෙලාවක් ගැන කියවෙන්නේ නැහැ. අන්න ඒක නිසා අපි ගත්තේ for කියන පදය. හරි. එහෙනම් ඒ ටික පැහැදිලි වෙනවා. තව වාක්‍ය ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ උත්සාහ කරන්න මේක දැන් හදන්න. මට මේක ආන්සර් එක දැම්මත් කමන්නේ. පළවෙනි එකට ආන්සර් එක දාන්න බලන්න. නැත්නම් කිව්වත් කමන්නේ කොහොමද හැදෙන්නේ කියලා. මේ has been have been දෙක තමයි මෙතෙන්දී භාවිතා කරන්න තියෙන්නේ. ඒක අර අපිට පොඩ්ඩක් අටට හුරු වෙන්න තමයි මේක මං හදලා තියෙන්නේ. Mother has been preparing breakfast since 6 o'clock. Oh, has been prepared. I am call you for an hour. කොහොමද හැදෙන්නේ? I am calling you. I am have been calling. මේ පොඩි වැරද්දක් තියෙනවා. I am එන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. කියන්න බලන්න දැන්. I have been calling. Oh. I have been calling you for an hour. ඕක for an hour කියලා කියන්න පුළුවන්. ඊළඟට they have been cleaning. ඊළඟට brother Has been watching cartoons since Oh. 8. the teacher The teacher has been teaching the
English for more than 1 year. You learn English කොහොමද ඒක හැදෙන්නේ? You have been learning English for over an hour. ධනුක Danuka has been sleeping for an hour. it It has been raining since last March. My father has been working all the day. We have been using this car for 5 years. ඔව් අන්න ඒ විදිහට තමයි මේ වාක්‍ය හැදෙන්නේ. දැන් එහෙනම් දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේක present perfect continuous tense එක පුළුවන්. දැන් අපි බලමු මේක නෙගටිව් කරන්න කොහොමද කියලා. අර ලේස් වැඩක් තියෙන අපි අර tenses කීපයක් පහු කරගෙන ආවට පස්සේ අලුත් tense එකක් හම්බුනාම අපි දන්නවා කොහොමද නෙගටිව් කරන්න කියලා. මොකද අපිට අර පුරුද්දක් තියෙනවනේ. මෙන්න මේ පුරුද්ද තමයි අපි හදා ගන්න ඕනේ. එහෙම නැතුව මේක කටපාඩම් කරලා මේක මතක තියාගෙන එහෙම කරන් තියෙන දෙයක් නෙමෙයි. අපි අර පුරුද්ද හරියට අල්ලගත්තට පස්සේ මේ වාක්‍ය රටාව හැදෙන්නේ මෙන්න මේ විදිහට කියලා අපිට ඕනම එකක් අන්නේ අච්චුවට දාලා හදා ගන්න පුළුවන්. හරි. උදේට නෙගටිව් වාක්‍ය හදන්නේ මෙන්න මේ රටාවට. subject has not been has එකට පස්සේ තමයි not යොදන්නේ. එහෙම නැත්නම් බහුවචන නම් have not been verb එක තියෙනවා ing එකතු කරලා ඊට පස්සේ object s මේ විදිහට තමයි පොඩ නැගෙන්නේ. එතකොට දැන් has not been කියන එකම අපිට කෙටි කරලා තියන්න පුළුවන්. මොකද hasn't been කියලා. have not been කියන එකම කෙටි කරලා තියන්න පුළුවන්. haven't been කියලා. හරි අපි මේ වාක්‍යය බලමු. I have been living here since 2010. දැන් මේක නෙගටිව් කරන්න ඕන. කොහොමද නෙගටිව් කරන්නේ? I haven't mm, I haven't been living here since 2010. ඊළඟට they have been holding this meeting for 2 hours. කොහොමද හැදෙන්නේ? They haven't been. they have not ගන්නත් පුළුවන්. they haven't කියලා අපිට කෙටි කරලා ගන්නත් පුළුවන්. for 2 hours. ඊළඟට she has been studying for 5 years. මේ කොහොමද නෙගටිව් වෙන්නේ? She hasn't been studying for 5 years. ඔව්. She hasn't been studying for 5 years. Mali has been watering flower plant.
කියන්න බලන්න. Mali hasn't been watering flower plant. ඔව්. අපි මේ ටික has not been කියලා එහෙම තියමු. අපිට එතකොට ඒ රටාවත් පුරුදු වෙනවනේ. Children have been cleaning the classroom since 8 am. මේක has not been දෙකම එකතු කරලා කියන්න බලන්න. have not been. Children have not been cleaning the classroom since 8 am. ඔව්. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේ වාක්‍ය ගොඩනගන්නේ. දැන් මේ වාක්‍ය ගත්තොත් we have been talking about you. කොහොමද? we haven't been නැත්නම් we have not been talking about you. අපි ඔය ගැන කතා කර කර හිටියේ නැහැ. Teacher has been started the lesson. හැබැයි මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේ start කියන වචනේ මේක අපිට ගන්න බෑ. මොකද start කරනවා කියන්නේ අපි කිව්වා ඒක අර ක්ෂණිකව වෙන ක්‍රියාවක් නේ. අන්න ඒක නිසා අපිට මෙතන start ගන්න බෑ. මෙතනට ගන්න පුළුවන් teaching වගේ ගන්න පුළුවන්. Teacher has been teaching the lesson. එතකොට teaching ගත්තොත් මෙතෙන්ට teacher hasn't been teaching the lesson. මේක ගන්න බැරි start කියන එක යම් වෙලාවක් කරන එකක් නෙමෙයි ඒක ක්ෂණිකව කරන දෙයක්. හරි ඊට පස්සේ අපි කතා කරන්නේ ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියලා. ඒකත් හරි ලේසි. අර කලින් කතා කරා වගේම S එක have එක මුලට අරගෙන තමයි ප්‍රශ්නේ හදන්නේ. එතකොට has have subject verb තියෙනවා ing එකතු කරලා ඊළඟට object rest මේ රටාවට තමයි මෙතන වාක්‍යය ගොඩනගන්නේ. එහෙනම් ඒක ලේසියිනේ. හරි අපි බලමු මේ වාක්‍ය ටික හැදෙන්නේ කොහොමද කියලා. අපි වාක්‍ය තුනක් කතා කරමු. පළවෙනි එක කොහොමද ප්‍රශ්නයක් කරන්නේ? Have I been living here since 2010? ඔව්. ඔව් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අපි සාමාන්‍යයෙන් අපින් ප්‍රශ්නයක් අහන්න නැති නිසා එතනට you ගන්නවා ප්‍රශ්නයක් කරද්දී. අය අරගෙන උනත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. උනාට අර එහෙම අහනවා අඩුයි. එතකොට මේ හදපු හැටි හරි have I been living here since 2010. මේක කොහොමද හැදෙන්නේ? They have been holding this meeting for 2 hours. Have they been holding this meeting for 2 hours? ඔව්.
ඊළඟට she has been studying for 5 years. Has she been studying for 5 years? ඔව්. ඔව් අන්න ඒ විදිහට තමයි අපි ප්‍රශ්න හදන්නේ මේ present perfect continuous tense වලින්. මොනවා හරි දෙයක් කර කර ඉඳලා තියෙනවද? ඊළඟට අපි කතා කරනවා නැතරයෙන් ප්‍රශ්නයක් හදන්නේ කොහොමද කියලා මේ perfect continuous වලින්. එතකොටත් අර අපි කලින් කතා කරා වගේමයි has have මුලට ගත්තා subject එක තියුවා that's not එහෙම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය not කියන එකත් එකතු කරගෙනම hasn't haven't කියලා මුලට අරගෙන අපිට හදන්න පුළුවන්. හරි ලේසි වැඩක් තියෙන්නේ. අපි අර රටාව අල්ලගත්තට පස්සේ මේ රටාව අපිට මුලින් ඉඳලම දකින්න තියෙනවා. present tense වල ඉඳලම අපිට මේ රටාව පේන්න තියෙනවා. කොහොමද තියෙන්නේ? ප්‍රශ්නයක් හදනවා නම් do des මුලට ගත්තා. නැතර්ථ ප්‍රශ්නයක් හදනවා නම් don't des මුලට ගත්තා. අපි කෙනෙක්ට නැතර්ථයෙන් උත්තරයක් දෙනවා නම් අපි verb එකට කලින් don't des තියලා නේ තියන්නේ එක වචනත් එක්ක. des බහුවචනත් එක්ක do. අන්න ඒ වගේම තමයි මේ හැම tense එකකම ඔන්න ඔය රටාව තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ has have දෙක එකතු කරගෙන හැදෙන වාක්‍ය රටාවෙදි ඒ රටාවම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මුලට has have ගත්තම ප්‍රශ්නය, මුලට hasn't haven't ගත්තම නැතර්ථ ප්‍රශ්නය. නැතර්ථෙන් කියනවා නම් have එකට not එකතු කරා. නැත්නම් haven't කියලා තියුවා. has එකට not එකතු කරා. නැත්නම් hasn't කියලා තියුවා. එකම රටාවක් මේ හැම tense එකකම තියෙන්නේ. මේ රටාව තේරුම් ගන්න බැරි නිසා තමයි අපිට tenses ටික අමාරුයි. මෙන්න මේ රටාවල් ටික විතරක් අපි තේරුම් ගත්තත් අපිට ඕනම වාක්‍යයක් ඕනම tense එකකින් අපිට ලියන්න පුළුවන්, කියන්න පුළුවන්. එතකොට I have been living here since 2010. මට මේක කියන්න බලන්න. අපි මේ වාක්‍ය තුනක් කතා කරමු. මොකද අනිත් ඒවා ඔයගොල්ලෝ දන්නවනේ එතකොට. හරි. කොහොමද මේක නැතර්ථ ප්‍රශ්නයක් වෙන්නේ? Haven't you been living here since 2010? ඔව්. Haven't been living here since 2000. ඔව් haven't been ගන්න පුළුවන්. නැත්නම් have you not been කියලා ගන්නත් පුළුවන්. මෙතන තව දෙයක් තියෙනවා. මෙතන been කියන එකත් එන්න ඕන. ඒක මෙතන type වෙලා නැහැ. මම මේකෙන් පැහැදිලි කරන්නම්. එතනත් එහෙමයි. මේ අපි කතා කරාට මෙතන been කියලා පදයක් නැහැනේ. මේ have වලට පස්සේ been එන්නත් ඕන. එතකොට මේ subject එකට පස්සේ been එන්න ඕන. have you been? ඒක පැහැදිලිද? එහෙමයි. ඔව් මට මෙතෙන්දි කවුරුම මතක් කරෙත් නෑනේ මේකේ ඒක නැහැ. මේ type වෙලා නැහැ been කියන කොටස. එහෙනම් මෙතනත් තියෙන්න ඕන මේ subject එකට පස්සේ been එන්න ඕන. පැහැදිලි නේද නේද? ඒ ගැටලුවක් තියෙනවා නම් කියන්න මම ඒක ආපහු type කරලා පෙන්නන්නම්. ගැටලුවක් නැහැනේ තේරුණානේ කාටවත් නේද? තේරුණා. එතකොට have you I වෙනකොට you ගන්නම්. have you not been කියලා ගන්නත් පුළුවන්. අපි ඒක කෙටි කරමු. haven't you been? haven't been you කියලා ගන්න. haven't you been?
එතකොට මෙතන they have been holding this meeting for 2 hours. කොහොමද ඒක හැදෙන්නේ? Haven't they been holding this meeting for 2 hours? ඔව්. අන්න හරි. එතකොට she has been studying for 5 years. Hasn't she been studying for 5 years? ඔව්. ඔව් අන්න ඒ විදිහට තමයි නැතාර්ථයෙන් ප්‍රශ්න හදන්නේ. මෙතන අපි මේ කතා කරපු වාක්‍ය රටා 4. පළවෙනි වාක්‍යය තියෙනවා I have been learning English. මට මේකේ නැතාර්ථය කියන්න බලන්න. I have not been learning English. ඔව්. I have not been learning English. එතකොට මේකේ ප්‍රශ්නය හැදෙන්නේ කොහොමද? අර්ථ ප්‍රශ්නය. Have I been learning? ඔව්. ඒක අපිට ඕන නම් have I නැතුව have you